අපි ඔපරේටර් පාඩමේ අවසාන අදියරේ පසුබිම් පවතින්නේ. ඊළඟට අපි කතා කරමු දැන් අපි පසුගිය දවස්වල කතා කරා arithmetic operators. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම වගේ ඒවා. ඒ වගේම assignment operator, ඒ කියන්නේ සමාන ලකුණ, ඒ කියන්නේ අපි අගයක් variable එකට assign කරන එක. ඊළඟ comparison operators නෝස් අපි මේවට කියවා relational operators කියලා. සාපේක්ෂතාවය බලනවා දෙපැත්ත දෙන්න larger than, greater than, less than ඒ වගේ. ඊළඟට logical operators, logical boolean and එක O එක not එක ඊළඟට bitwise operators කාණ්ඩ දෙකකට කතා කරා ඒවා එක්තරා logical ගතියක් තියෙන operators කාණ්ඩයක් කතා කරා ඊළඟට shifting operators කියලා කතා කරා right අද අපි සාකච්ඡා කරන්න යන්නේ conditional operator සහ object oriented operators කියන කොටස් දෙක අපි conditional operator එකට ගියොත් අත් වශයෙන් මේ conditional operator එකට අපි කියනවා the only ternary operator කියලා. ඒකට හේතුව තමයි ඔයාලා මෙච්චර දවස් දැකපු operators වල දෙපැත්තේ එක්ක දෙන්නෙක් හිටියා නැත්නම් එක්කෙනෙක් හිටියා. ඒතර එක්කෙනෙක් ඉන්නවා නම් operand අපි ඒකට කියනවා unary operator කියලා. operand දෙකක් දැන් උදාහරණයක් වශයෙන් ඔයාලා ගත්තොත් මේක unary operator එකක්. මේක unary operator. pre increment post increment ක්‍රියාත්මක වෙන එක variable එකක් මත පමණයි. එම නිසා ඒවට අපි කියනවා unary operator කියලා. ඊළඟට මේ ගොඩාක් ගත්තොත් මේවා දෙපැත්තේ දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා ඒවට කියන්නේ binary operator. දැන් මෙයා ගත්තොත් එක්කෙනයි ඉන්නේ. logical not එකේ එක්ක true ඉන්න ඕන නැත්නම් false ඉන්න ඕන. ඊළඟට මෙතනත් එහෙමයි. complement operator එක bitwise complement එක මේව ගත්තාම unary operators. එතකොට මේව හැරුණාම increment decrement logical not bitwise complement මේ කියන operators ඔක්කොම unary අනිත් ඒවා අතිමහත් බහුතරය දෙපැත්ත දෙන්නෙක් ඉන්නවා ඒ නිසා ඒකට කියනවා binary කියලා. මේ හම්බෙන operator එකේ විශේෂත්වය තමයි මෙයා operand තුනක් use කරනවා. ඒ කියන්නේ මෙයාට අපි මෙයාව use කරද්දී අපි දේවල් තුනක් දෙන්නට ඕන. මොකක්ද දේවල් තුන? condition එකක් දෙන්න ඕනේ. ඒ condition එක true ද නැද්ද කියලා තමයි මේ ප්‍රශ්නාර්ථයෙන් බලන්නේ. true ද නැද්ද කියලා අහනවා. true නම් මෙන්න මෙයාව return කරනවා. මෙතන තියනාගේ return කරනවා. ඊට පස්සේ false නම් මෙතනාගේ return කරනවා. එතකොට මෙතන ප්‍රශ්නාර්ථයෙන් තමයි condition එක අහන්නේ. condition එක සත්‍යද? සත්‍ය නම් මෙන්න මේක return කරන්න. නැත්නම් මේක return කරන්න. එම නිසා මේකේ operand 1යි 2යි 3යි මොනවද මේ operand තුන condition එක ප්‍රශ්නාර්ථ ලකුණ if true නම් return වෙන්න ඕන අගය colon mark එක සහ if false නම් return වෙන්න ඕන අගය. එතකොට මේකේ condition එක 12 වැඩි කිරීම 6 12 greater than 6 true නම් මේක return වෙන්නේ 12. මේකේ අනිත් පැත්තට තිබුණා නම් අපි හිතමු less than කියලා. එතකොට මේ condition එක false එහෙනම් return වෙන්නේ 6. අපි පොඩි උදාහරණයකින් මේකට යමු. ඔබට පේනවා මෙතන මම ටෙස්ට් ප්‍රෝග්‍රෑම් එකක් රන් කරලා තියෙනවා operator test tab 2 කියලා එකේ main method එක තියෙනවා. ඒ නිසා අපිට ඒක compile කරලා execute කරලා output බලන්න පුළුවන්. මේක හරිය simply මේ if else වල replacement එකක්. දැන් බලන්න if 12 විශාලයි 6. එතකොට if 12 විශාලයි 6 true. එහෙනම් system out println 12. else system out println 6. එතකොට මේකේ ඔබ දන්නවා output එක මොකක්ද කියලා. මොකද if condition එක true වෙන්නේ 12 විශාලයි 6 true වෙනවා. එම නිසා print වෙන්නේ 12. එතකොට 6 print වෙන්නේ නැහැ. එම නිසා ඔබට මේ පළවෙනි 12 print වෙන්නේ මෙන්න මේ if else block එක නිසා. අපි ඊළඟ මෙතෙන්ද ගියොත් 12 විශාලයි 6 condition එක ඔව් true. එහෙම true නම් මෙතන return වෙන්නේ 12. එහෙනම් මේ x කියන bucket එකට x කියන variable එකට assign වෙන්නේ 12 10ද? 12. එහෙනම් system out println කරනවා x. ඒ කියන්නේ x වලට දැන් ලැබිලා තියෙන්නේ 12. මොකද මෙතන තියෙන්නේ conditional operator. conditional operator එකේ මෙතන තියෙන එක operand එකක්, මෙතන තියෙන තව operand එකක්, මෙතන තියෙන තව operand එකක්. ඒකයි ternary operator කියන්නේ. ඒතර මේ condition එක සත්‍යද කියලා බැලුවා. condition එක සත්‍යයි එහෙනම් return කරනවා true කොටස. condition එක false නම් return වෙන්නේ 6. නමුත් මෙතන condition එක true එම නිසා return වෙන්නේ 12. මේ නිසා x වල print වෙන්නේ 12. මේ දෙවෙනි 12 print වෙන්නේ ඒ හේතුවෙන්. ඊළඟට අපිට මේක return type function එකක් නිසා මේ operator එක හැමතිස්සෙම return කරනවා යම් අගයක් එක්ක 12 return කරනවා නැත්නම් 6 return කරනවා condition එක මත. එම නිසා අපිට මේක system out println එකක් ඇතුලේ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ operator එකෙන් වෙන්නේ එක්ක 12 return වෙනවා නැත්නම් 6 return වෙනවා. 12 return වෙනවද 6 return වෙනවද කියන එක තීරණය කරන්නේ මෙන්න මේ condition එක මත. එතකොට මේ condition එක true නම් 12 return වෙනවා නැත්නම් 6 return වෙනවා. ඔබට පේනවා මෙතන condition එක true. එම නිසා 12 print වෙනවා. එතකොට මේ දෙවෙනි තුන්වෙනි 12 print වෙන්නේ මෙන්න මේ 12 වෙනි line එකේ system out println එක මගින්. right. අපි ප්‍රශ්න කීපයකටම මේ වයින් බොහොම අඩුම ප්‍රශ්න සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙන ඉතිහාසයේ 2009 19 වෙනි ප්‍රශ්නෙට අපි ගියොත් ඔබට මෙතන බොහොම ලේසි ප්‍රශ්නයක් system out println එකක් ඇතුළේ දීලා තිනවා num 1 විශාලයි num 2. ඒක තමයි condition එක. එතකොට num 1 වලගේ 10යි. num 2 වලගේ 12යි. එතකොට 10 විශාලයි 12. 10 විශාලයි 12 කියන එක false.
ඒතර ඔබ දන්නවා ප්‍රශ්නාර්ථයෙන් අහන්නේ කන්ඩිෂන් එක හරිද කියලා. කන්ඩිෂන් එක හරිනම් මේක රිටර්න් වෙනවා කෝලොන්. මෙතන සෙමිකෝලොන් නෙමෙයි තියෙන්නේ. තිතයි කමාවයි නෙමෙයි තියෙන්නේ 32. එම නිසා මේකට සෙමිකෝලොන් කියන්නේ මේක කියන්නේ කෝලන් මාක් එක කියලා. ඔබ දන්නවා මේ අපි ස්ටේට්මන්ට් එකක් අවසන් කිරීම සඳහා මෙතන පාවිච්චි කරන්නේ මේ ස්ටේට්මන්ට් එකේ අග කෙලවර අපි පාවිච්චි කරන්නේ සෙමිකෝලොන්. ඒ කියන්නේ තිතයි කමාවයි. කෝලොන් සෙමිකෝලොන් මේක 32. එම නිසා කෝලන්. ඒතර කෝලන් එකෙන් ප්‍රශ්නාර්ථ ලකුණයි කෝලන් එකයි අතර තියෙන if true නම් කෝලන් එකෙන් එහා පැත්තේ තියෙන්නේ if false නම්. එහෙනම් මේකේ කන්ඩිෂන් එක false නිසා. ඇයි 10 විශාලයි 12 කියන කන්ඩිෂන් එක false. එම නිසා මේකේ නම් 1 රිටර්න් වෙන්නේ නැහැ. මේක රිටර්න් වෙන්නේ නම් 2 වල අගය 12යි. එහෙනම් මේක print වෙන්නේ 12යි. එහෙනම් පිළිතුර 19ට E. අපි 2010 24 වෙනි ප්‍රශ්නෙට ගියොත් ඒක ටිකක් වැදගත් ප්‍රශ්නයක්. ඒකේ කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. දැන් ඔබට පේනවා මෙතන ප්‍රශ්නාර්ථ ලකුණට මෙහා පැත්තෙන් තියෙන කොටස. මේකට අපි කියන්නේ කන්ඩිෂන් එක කියලා. ඒතර මේ කන්ඩිෂන් එක එක්ක true වෙන්න ඕනේ නැත්නම් false වෙන්න ඕනේ. හැබැයි මේ කන්ඩිෂන් එක හොඳට බලන්න හැදිලා තියෙන්නේ කොටස් දෙකකින්. මේ and කියන්නේ logical operator එකක් තියෙනවා. ඒතර logical operator එක එක පැත්තක් තියෙනවා. ඒ පැත්තේ තියෙන්නේ a විශාල m කියන කන්ඩිෂන් එක. ඒතකොට මේ පැත්තේ තියෙන්නේ y සමානයි a බෙදීම බිඳුව කියන කන්ඩිෂන් එක. ඒතර මෙතන කන්ඩිෂන් දෙකක් ඇන්ඩ් කරලා තියෙනවා. ඒතර මේකත් true වෙලා මේ කොටසත් true වුණොත් මේක true වෙනවා. මේක false වෙලා මේක true වෙලා හෝ මේක true වෙලා මේක false වුණොත් හරි මේ ප්‍රකාශය false වෙනවා. මේකේ තියෙන ඊට වැදගත් කාරණේ තමයි මේ and ලකුණේ එක පැත්තක් false වුණොත් දෙවෙනි පැත්ත evaluate වෙන්නේ නැහැ. දැන් දෙවෙනි පැත්ත evaluate වෙන්නේ නැහැ කියන්නේ ඒකට හේතුව දැන් එක පැත්තක් false නම් අනිත් පැත්ත කොහොමද false නේ? and operation එක නිසා. ඒතර and operation එකේ එක පැත්තක් false නම් අනිත් පැත්ත කොහොමද false? එම නිසා and operation එකේ එක පැත්තක් evaluate වුණොත් execute වුණොත් ඒක false වලට આવොත් අනිත් පැත්ත execute කරලා තේරුම් ගන්න කොහොමද ප්‍රකාශය false නිසා. නිසා Java runtime එක usually and ලකුණේ වම් පැත්ත evaluate කරනවා. ඒක false නම් මේ දකුණු පැත්ත evaluate කරන්නේ නැහැ. ඕකම අපිට දකින්න පුළුවන් O operation එකේ වම් පැත්ත true නම් දකුණු පැත්ත evaluate කරන්නේ නැහැ. මම දැන් එහෙම කිව්වේ ඇයි? ඔයාලට හොඳට මේක බලන්න පුළුවන් A විශාල M කියන කන්ඩිෂන් එක. දැන් A විශාල M කියන කන්ඩිෂන් එක ගත්තොත් A වලගේ තියෙන්නේ 10යි. M වලගේ තියෙන්නේ 55යි. එතකොට 10 විශාලයි 55 පැහැදිලිවම false. 10 කියන 55ට වඩා විශාල නැහැනේ. 10 55ට වඩා කුඩායි. ඒ නිසා මේ කන්ඩිෂන් එක false. මේ කන්ඩිෂන් එක false නිසා මේ and එකේ මෙන්න මේ කොටස execute වෙන්නේ නැහැ. මේ කොටස execute වෙන්නේ නැහැ. ඒතර මේක y සමානයි a බෙදීම බිඳුව කියන එක බලන්න උවමනාවක් නැහැ. එතකොට එම නිසා මේකේ සමස්ත කන්ඩිෂන් එක. ඒ කියන්නේ මේ ප්‍රශ්නාර්ථ ලකුණට ඉස්සරහින් තියෙන මම මේ කොටු කරන කොටස. මෙන්න මේ කොටස. ඒ කියන්නේ කන්ඩිෂන් එක. ඒ කන්ඩිෂන් එක හැදලා තියෙන්නේ කොටස් දෙකකින්. ඒ කොටස් දෙක and වලින් join කරලා තියෙනවා. එතකොට මේක false නිසා මේක true වුණත් false වුණත් අවසාන output එක false. එම නිසා මේ ප්‍රශ්නාර්ථයෙන් අහන සමස්ත කන්ඩිෂන් එක false. එහෙනම් මේ කොටසද එළියට යන්නේ මේ කොටසද? මේ කොටස y. මොකද මේ කොටස කියන්නේ if true නම් යන ටික return වෙන ටික මේ ටික if false නම්. ඒතර y වලගේ කීයද 5.0යි. එහෙනම් පැහැදිලි මේකේ එළියට යන්නේ 5.0. එහෙනම් පිළිතුර C. නමුත් ප්‍රශ්නයක් මෙතන ඉතුරුයි. ඒ තමයි ඔබට පේනවා මෙතන මේ දෙවෙනි කන්ඩිෂන් එකේ. ඒ කියන්නේ y සමානයි a බෙදීම බිඳුවේ සමානයි ඔපරේෂන් එකට කලින් ඇරිතමැටික් ඔපරේෂන් එක සිදු විය යුතුයි. ඒ කියන්නේ a බෙදීම බිඳුව විය යුතුයි. දැන් ඒ වලගේ කීයද 10යි. 10 බෙදීම බිඳුව. ඔබ දන්නා ඕනෑම සංඛ්‍යාව බිඳුවෙන් බෙදන්න බෑ. එහෙම වුණොත් ඒක යනවා අනන්තයට. අනන්තය කියන එක ප්‍රොසෙස් කරන්න පුළුවන් උත්තරයක් නෙමෙයි. එම නිසා මෙන්න මේ a බෙදීම බිඳුව කියන ඔපරේෂන් එක exception එකක්. arithmetic exception එකක් ගොඩනගනවා. arithmetic exception divide by 0 කියලා. ඒ error එක. මේ exception එක මේ error తত্ত্বය නූතන compilers වලින් detect කරනවා. එම නිසා ඇත්ත වශයෙන්ම මේක compile කරන්න දෙන්නේ නැහැ. නමුත් logically මේක ඉස්සර Java runtime වල run කරගන්න පුළුවන් අපිට. මොකද and operation එකේ දකුණු පැත්තේ condition එක evaluate වෙන්නේ නැහැ වම් පැත්ත නිසා. එම නිසා ඉස්සර මේක කිසි ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මොකද මේකේ මේ කොටස execute වෙන්නේ නැහැ. මේක false නිසා මේ කොටස execute වෙන්නේ නැහැ. හැබැයි බැරි වෙලා හරි මේක true වුණා නම් මේ කොටස execute වෙනවා කියලා කියන්නේ මෙතන arithmetic exception එකක් එනවා. ඒ කියන්නේ මේ 24 වෙනි ප්‍රශ්නේ උත්තරේ error. ඔයාලා ප්‍රශ්න වලට උත්තර ලියද්දී මේ වගේ
කන්ඩිෂන් එකක් ආවොත් වඩා හොඳයි උත්තරේ එරයි දෙකම ගහන එක. මොකද ඒතර 0.75ක් ලැබෙනවා 0.25යි ලොස් වෙන්නේ. මොකද ප්‍රශ්නේ කොයි මට්ටමින් අහනවද කියලා කියන්න බෑ. එම නිසා ඔයාලා වඩා හොඳයි පිළිතුරු දෙකටම යන්න. නිවැරදි පිළිතුර සංඛ්‍යාත්මකව සුළු කරලා ගන්න අපි 5. හැබැයි අපිට මෙතන arithmetic exception එක පයින්නවා වගේ පේනවා. එම නිසා එර යන්න. නමුත් අර මම කලින් කිව්ව කාරණේ නිසා ඇත්තට මේක arithmetic exception එක පයින්නේ නැහැ. හේතුව තමයි AND operation එකේ එක පැත්තක් false නම් අනිත් පැත්ත evaluate වෙන්නේ නැහැ. ඒ පැත්ත execute වෙන්නේ නැති නිසා ඒ බෙදීම බිඳුව කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එම නිසා arithmetic exception එක පයින්නේ නැහැ. නමුත් ඒක compile time එකේදී නූතන Java C compilers විසින් මේ error එක debugger විසින් අල්ලනවා. ඒ අපි සාකච්ඡා කරේ මේ conditional operator කියන එක. ඒතර conditional operator එකේ තේරුම් ගන්න තියෙන්නේ ප්‍රශ්නාර්ථන මේ පැත්තෙන් තියෙනවා condition එක. ඒක condition කීපයක් boolean operators වලින් combine කරලා තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් අවසාන උත්තරය එක true වෙන්න ඕන නැත්නම් false වෙන්න ඕන. ඒක true වුණොත් return වෙනවා මේ අගේ false වුණොත් මේ අගේ return වෙනවා. ඒ අපි කතා කරේ conditional operator ගැන. අපි ඔහොම යමු අපිට object oriented operators තියෙනවා දෙකක් ගැන සාකච්ඡා කරන්න. එක operator එකක් තමයි මේ new කියන operator එක. අනිත් එක තමයි instance of කියන operator එක. එතකොට මේවා ගැන යම් හැඟීමක් ගන්න. මේ ලොකු දේවල් නෙමෙයි. ඒවෙන් ප්‍රශ්නත් පසුගිය පාස් පෙස් වෙන නැහැ. අපි ගත්තොත් new සහ instance of කියන එක මේ new operator එකෙන් තමයි අපි යම් කිසි class එකක copies හදන්නේ. අපි මේ copies වලට කියනවා objects කියලා. ඔබ දන්නවා. නැත්නම් instances කියලාත් කියනවා අපි. ඒ කියන්නේ copies. දැන් උදාහරණයක් වශයෙන් Java library තියෙනවා JavaX Swing කියලා package එකක්. ඒ JavaX Swing කියන package එකේ තියෙනවා JButton කියලා එකක්. ඒතර ඔයාලට graphical user interface එකක් හදා ගන්න ඕන නම් button 3-4ක් ඕන නම් ඔයා මොකද්ද කරන්නේ? අර library තියෙන JButton කියන class එකේ copies කීපයක් හදා ගන්නවා but1, but2, but3 කියලා. ඒතර ඔයාගේ graphical user interface එකට ඔයා කරන්නේ මොකක්ද? button1, button2, button3 කියලා instances තුනක් දානවා. copies තුනක් දානවා. හැබැයි මේ copies තුන හදා ගන්න පුළුවන් වෙන්නේ ඇයි? අර library class template එක අච්චුවක් කියලා එකක් තියෙනවා. ඒතර අපි library එකට හදලා දාන්නේ මොනවද? අච්චු. ඒ කියන්නේ template එක. ඒ කියන්නේ class එක. හැබැයි අපි අපේ program එකේදී ආයේ copies ගන්නවා. ඒ copies වලට අපි කියනවා objects කියලා. දැන් උදාහරණයක් අපි ගත්තොත් මම මේකේ තව උදාහරණයක් දීලා තියෙනවා. දැන් ඔයාලා දන්නවා JavaX Swing අපි graphical user interface වලට අදාළව ඒ අවශ්‍ය classes තියෙන්නේ JavaX Swing package එකේ. Java library හැදලා තියෙන package කොටකින් ඒ package වලින් එක package එකක් තමයි මේ JavaX Swing කියන්නේ. ඒ වගේම JavaX Swing වලින් graphical user interface හදන්න කලින් ලෝකේ Java වලින් graphical user interface හදපු අයට පාවිච්චි කරපු package එක තමයි Java AWT කියලා කියන්නේ. ඒතර අදටත් අපිට ප්‍රධාන පැරඩිගම් දෙකක් තියෙනවා Java වල graphical user interface හදන්න. එකක් තමයි මේ AWT Swing UI, අනිත් වර්ගය තමයි Java FX UI. ඒතර ඔබ දන්නවා ඕනෑම software එකක් user interact වෙන user interface එකක් එක්ක අර button, text field, ඊළඟ combo box ඔය විදිහට table, ඒ වගේ visualization components තියෙන user interface එක නිර්මාණය කරන්න ප්‍රධාන පැකේජ් දෙකක් තියෙනවා. එකක් තමයි ඔය Java AWT සහ JavaX Swing කියන ඒ couple package එක. ඊළඟට අපිට පුළුවන් නූතන පැකේජ් තියෙනවා Java FX කියලා නූතන user interface ගන්න. ඒත් ඔයාලගේ විෂයෙන් දේශෝ දෙකම කතා කරන්න දෙන නිසා මම අද ගත්ත පොඩ්ඩක් Swing උදාහරණයක් මේක මේ සඳහා පාවිච්චි කරා. එතකොට Java library හදලා තියෙනවා මේ graphical user interface වලට අවශ්‍ය මෙන්න මේ window එක, මේ වගේ window එකක්. ඒතර ඕනම UI එකක් අපි හදන මේ වගේ window එකේ ඒවට අපි කියනවා JFrame කියලා. මේ JFrame වලට කලින් ලෝකෙ තිබුණේ frame. එතකොට ඒ වගේම ඔබ දන්නවා මේ JFrame එකක කොපියක් අපි හදාගත්තට පස්සේ ඒ කොපිය ඇතුළට කෙලින්ම button text field දාන්න කලින් අපි මේක මෙහෙම ඉරි වලට වෙන් කර ගන්නවා. ඒ ඉරි වලට වෙන් කරන එකට අපි කියන්නේ layout එක කියලා. ඒතර අපි JFrame object එකක් හදලා විතරක් බෑ ඒ JFrame object එකට layout object එකකුත් හදන්න ඕන. ඒතර අපිට JFrame එකේ object එකක් හදුවා මේ තියෙන එක. ඒක ඇතුළට දැම්මා layout object එක. ඊට පස්සේ තමයි අපිට button object හදාද මේකට දාන්න පුළුවන්. text field හදාද මේකට දාන්න පුළුවන්. අපි graphical user interface කතා කරන්නේ මේ අද යන්නේ. මේ operator දෙක පොඩ්ඩක් සංසන්දනය කරන්න. නමුත් මම කෙටියෙන් කිව්වේ මේ classes කොහෙද අපිට හම්බෙන්නේ කියලා. ඊළඟට ඔයාලට මේකෙම උගන්වන්න ඕන මට දෙයක් තියෙනවා. ඒ තමයි මේ hierarchy කියන එක. class hierarchy කියන එක. Java වල සංකල්පයක් තියෙනවා. අලුතෙන් class එකක් නිර්මාණය කරද්දී අනිවාර්යයෙන්ම existing class එකකින් පැවතෙන්න ඕන කියලා. උදාහරණයක් වශයෙන් මේ JFrame කියන class එක හදපු author
එයා තනියම J-frame හැදුවේ නැහැ. එයා කලේ මොකද්ද? frame class එක එයාට inherit කරගත්තා. අපි මේකට කියනවා උරුම කරනවා කියලා නැත්නම් inheritance කරනවා කියලා. ඒක හරි වාසාගතයි. මොකද හේතුව frame class එක කියන්නේ Java AWT package එකේ frame class එකේ තියෙන features ටිකක්ම enhance කරපු එකක් තමයි J-frame කියන්නේ. ඒතර අපි අලුතෙන් ඉතිහාසය ලියන්නේ නැහැ. අපි කරන්නේ ඉතිහාසය වර්ධනය කරන එක. නැත්නම් ඉතිහාසය කරව මහන්සි අපත යනවනේ. එම නිසා Java මෙන්න මේ class එකකින් class එකට කියන්නේ මේ අම්මා මේ දරුවා එයාගේ දරුවා එයාගේ දරුවා එයාගේ දරුවා. එතකොට මේ දරුවට මෙයාගේ ෆීචර්ස් උරුම වෙනවා. එයාගේ මේ අම්මගේ ෆීචර්ස්, මේ ආච්චි අම්මගේ ෆීචර්ස්, ඊළඟ මුත්තාච්චි ඔය විදිහට ඔහොම යන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට මේ J-frame ට frame ගේ features උරුම වෙනවා, window ගේ features උරුම වෙනවා, container ගේ features උරුම වෙනවා, component ගේ features උරුම වෙනවා, object ගේ features උරුම වෙනවා. එතකොට මෙන්න මේ මෙයාගේ දරුවා ඔය විදිහට මෙන්න මේකට කියන්නේ පරම්පරාව නැත්නම් හයිරාකි කියලා. එතකොට මේ හයිරාකියේ දැන් J-frame කියන එකයි frame කියන එකයි යම් ප්‍රමාණයකට යනවා compatible. මොකද එකම hierarchy නිසා. frame කියන එකයි window කියන එකයි යම් compatible. හැබැයි අපි J-frame එකයි layout කියන එක compatible නැහැ. මොකද J-frame කියන්නේ එක පරම්පරාවක්, layout කියන්නේ තව පරම්පරාවක්. ওই විදිහට Java class library තියෙන classes organize වෙලා තියෙන්නේ hierarchy වලට. මේක මට වැදගත් වෙන්නේ මේ උදාහරණයේදී අපිට යම් error එකක් පැහැදිලි කරන්න මේක ඕන වෙන නිසා. නිසා ඕගොල්ලෝ දැනගන්න Java ඕනෑම class එකක් වෙනත් class එකකින් උරුම වෙනවා. ඒකට අපි කියන්නේ inheritance කියලා. ඒ කියන්නේ J-frame class එක ලියපු කෙනා සියල්ල තනියම ලියලා නැහැ. එයා කරලා තියෙන්නේ frame class එකේ අඩුපාඩු ටික නිර්මාණය කරලා තිනවා, හදලා තියෙනවා. අලුතෙන් features දාලා තිනවා, තියෙන features සුළු වශයෙන් වෙනස් කරලා තිනවා. ඒ වෙනස් කරපු අලුත් class එකට කියනවා J-frame කියලා. right. එතකොට මම මේ line number 8 වල frm1 කියලා object එකක් හදලා තිනවා. ඒක හදලා තියෙන්නේ J-frame ගේ object එකක්. ඊළඟ line number 9 වල මම frm2 කියලා හදලා තිනවා frame ගේ object එක. ඒතර frm1 සහ frm2 කියන්නේ object දෙකක්. හැබැයි මේ object එක J-frame ගේ මේක frame ගේ. හැබැයි මේ දෙන compatible. ඇයි compatible කියන්නේ? ඒගොල්ලෝ අයිති වෙන්නේ එකම hierarchy එකට නිසා. හැබැයි flow layout කියන එක කිසිසේත් මේ hierarchy එකක් නෙමෙයි. ඒක වෙනම hierarchy එකක්. ඒතර flow layout වල හදලා තිනවා මම object එකක් lay1 කියලා. ඒතර මෙතන පැහැදිලිවම RAM එකේ මගේ object තුනක් තියෙනවා frm1, frm2, lay1 කියලා. හැබැයි මේ දෙක compatible, මේක compatible නෑ. එතකොට මම මේ instance of කියන operator එකෙන් කරන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න යන්නේ. එතකොට new operator එකෙන් කරන දේ පැහැදිලි ඔයාලට කිසියම් class එකක, ඒ කියන්නේ library තියෙන class එකක මේකට අපි කියන්නේ constructor method එක කියලා class name එකට සමාන නමක් සහිත method එකක්. ඔබ දන්නවා වරහන් දානවා නම් ඒක method එකක්. ඒ method එකේ නම J-frame. ඔබ දන්නවා මෙතන class එකක් J-frame මේ. package එකේ Java Swing package එකේ තියෙන class එකක් J-frame. ඒතකොට මේ class එකේ නමට method එකේ නම සමාන නම් ඒක අන් කිසිවක් නෙවෙයි constructor method එක new operator එකෙන් call කරනවා කියන්නේ යාගේ කොපියක් දෙනවා. එහෙනම් අපි new operator පාවිච්චි කරන්නේ ඇයි? constructor call කරලා එම class එකේ instance එකක් සාදා ගැනීම සඳහා. constructor call කරලා එම class එකේ instance එකක් හදා ගන්නවා. ඒ instance එකට කියනවා අපි frm1 කියලා. එතකොට new operator එකෙන් කරන්නේ library තියෙන classes වල constructor method එක call කරලා එම class එකේ instance එකක් නොහොත් object එකක් නැත්නම් කොපියක් හදා ගන්නවා. ඒක තමයි new operator එකේ කාර්යභාරය. ඒතර instance of වල කාර්යභාරය කොහොමද? අර හදාගත්තු object මොන class එකට අයිතිද කියලා verify කරගන්න පුළුවන් අපිට instance of operator එකෙන්. ඇත්තටම මෙතන new කියන එක නූතන ව්‍යවහාරයේ operator එකක් ලෙස සලකන්නේ නැහැ. නමුත් instance of කියන එක පැහැදිලිවම operator එකක්. මොකද ඒකට binary operator එකක් මේ පැත්තේ දෙන්න ඕනේ object එකේ නම, මේ පැත්තේ දෙන්න ඕනේ class එකේ නම. එයා බලනවා මේ object එක අයිති මේ class එකටද කියලා. එතකොට මේ object එක අයිති මේ class එකට නම් එයා true දානවා. මේක අයිති වෙන්නේ මේ class එකට නෙවෙයි නම් එයා false දානවා. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම මේ දෙන object එක මේ class එකට compatible එකක් වේ යුතුයි. උදාහරණයක් වශයෙන් එකම hierarchy එකේ තියෙන objects එකිනෙකට compatible. දැන් අපි ගත්තොත් frm1 කියලා කියන්නේ J-frame class එකේ කොපියක්. ඒතර මෙතන අහනවා frm J-frame වල instance එකක්ද කියලා. Yes, true. ඒතර මේ පළවෙනි line එකේ ඔයගොල්ලන්ට true වෙලා තියෙනවා. ඇයි ඇවිල්ලා තියෙන්නේ? J-frame කියන්නේ frm1 කියන object එක J-frame class එකේ instance එකක්. Instance of J-frame. frm1 is instance of J-frame. ඒකයි මේකේ තේරුම. ඒතර මේක true. හැබැයි frm2 කියන්නේ frm2 instance of J-frame. මේක වැරදි. මේක false. මොකද frm2 කියලා කියන්නේ J-frame class එකේ කොපියක් නෙමෙයි. මේක frame class එකේ කොපියක්. ඒතර operator එකට දාන්න පුළුවන් මොකද compatible නිසා. එම නිසා මේකේ operator එකට දාන්න පුළුවන් error එන්නේ නැහැ. හැබැයි true false. ඊළඟ ගත්තොත් frm1 instance of frame.
අන්න FRM කියලා කියන්නේ FRM2 කියන්නේ මොකක්ද? frame class එකේ instance එක. ඒ නිසා මේක true. ඒතර ඊළඟ true. ඊළඟ මම මෙතන කමෙන්ට් කරලා තිනවා. ඇයි මම කමෙන්ට් කරලා තියෙන්නේ? මේක අපි අන්කමෙන්ට් කරොත් error එකක් එනවා. මොකක්ද එන එක? incompatible type. මම කිව්වා instance of operator එකේ මේ පැත්තේ class එකක් දැම්මොත් මේ පැත්තේ දෙන object එක අනිවාර්යයෙන් මේ class hierarchy කවුරු හරි විය යුතුයි. එහෙම නැත්නම් කොයි හරි class hierarchy කෙනෙක් වෙන්න බෑ. දැන් layer 1 කියලා කියන්නේ flow layout එකේ object එක ඒක වෙනම class hierarchy එකක්. JFrame කියන එකේ තියෙන hierarchy එකක් එකක් නෙමෙයි. එම නිසා මෙතන මේක දැම්මොත් incompatible type කියලා එනවා. ඒ කියන්නේ JFrame වලට layer 1 ගැලපෙන්නේ නැහැ. එම නිසා ඒක check කරන්න බෑ. හැබැයි ඔබට FRM1 සහ FRM2 කියන ඒවා අවුලක් නැහැ. මොකද හේතුව ඒවා අයිති වෙන්නේ එකම hierarchy එක නිසා. එම නිසා මම මේක කමෙන්ට් කරලා දැම්මා. ඒතර layer 1 instance of flow layout කියලා බලනවා. ඒක හරි. layer 1 කියලා කියන්නේ flow layout එක instance එකක් වෙනවා. ඒක true. අවසාන ප්‍රකාශනයේ true. මේකේ මෙතන අපිට මේ layer 1 සමානයි null කියලා දුන්නා නම් මෙතන null කියලා එන්නේ. ඒතර ඒක false වෙනවා. ඒතර false වෙන අවස්ථා null කියන අවස්ථාවත් false වෙනවා. දැන් අපි කිව්ව මේ object එක null කියලා දුන්නොත් null කියන එකට අගයක් නැහැ නේ. ඒතර ඒක type එකක් නැහැ. එතන object එකක් නැහැ. ඒ object එක මේ class එකේ නෙවෙයි. ඒ කියන්නේ bucket එක flow දැන් layer 1 කියන එකේ bucket එක flow layout උනාට සමානයි කියලා flow layout වල object එකක් හදලා ඒකට assign කරලා නැත්නම් null දීලා තියෙනවා නම් එතන ඇත්තටම හිස් තරන්නේ තියෙන. ඒතර හිස් object එකක් flow layout වල instance එකක් වෙන්න බෑනේ. එම නිසා අපි මේකේ බැරි වෙලා හරි සමානයි null කියලා දීලා මෙතන තිබුණා නම් මේකේ ඉන්නේ false කියලා. ඒතර null is also evaluated to false. right. අපි මේ කතා කරේ ප්‍රධාන object oriented operator දෙකක් new operator එක සහ ඒ වගේම instance of කියන operator එක. එතකොට අපි මේ කතා කරමින් ඉන්නේ operator පාඩමේ අවසාන කොටස conditional operator එක ප්‍රශ්නාර්ථ ලකුණ සහ colon mark එක ඊළඟට object oriented new සහ instance of කියන operators